අපි යනවා ඊළඟට 16 පාදයේ සංඛ්‍යාව. මේ අපේ සංඛ්‍යා පාඩමේ අවසාන ඒකකයේ අවසාන කොටස. ඒක චුට්ටක් දිගට කතා කරනවා. ඒක දිගට කතා කරනවා. සූදානම් වෙමු මාතෘකාව ලියන්න 16 පාදයේ සංඛ්‍යාව. අපි කියනවා hexadecimal numbers. නැත්නම් කියන්නේ 16 පාදයේ සංඛ්‍යාව. 16 පාදයේ සංඛ්‍යාව. 16 පාදයේ සංඛ්‍යාව වලට එනවා ඉලක්කම් 16ක්. දැන් ඔන්න අපි පුංචි අපහසුතාවයකටපත් වෙනවා. නේද? බිඳුවේ ඉඳලා 9 දක්වා අපි ළඟ ඉලක්කම් 10ක් හොඳටම පාවිච්චි වෙන හැමෝම දන්න හොඳට තේරෙන ඉලක්කම් 10ක් තියෙනවා. තව ඉලක්කම් 6ක අවශ්‍යතාවයක් තියෙනවා. මේ ඉලක්කම් 6 හොඳට මතක තියාගන්න ගන්නේ ඉංග්‍රීසි බෝඩියේ මුල අකුරු 6. ඒ ඇයිද කියන කාරණාව ගැන ඕගොල්ලන්ට පැහැදිලි බවක් වෙයි. ඕගොල්ලෝගේ දැනුම පරිණත වෙනකොට තව ඈතට යනකොට. හරි නේද? මොන බලන්න ගන්නේ කොහොමද කියලා. A B C D E F. මෙයාගේ වටිනාකම 10යි. මෙයාගේ වටිනාකම 11යි. මෙයාගේ වටිනාකම 12යි. මෙයාගේ වටිනාකම 13යි. මෙයාගේ වටිනාකම 14යි. මෙයාගේ වටිනාකම 15යි. පැහැදිලිද? පැහැදිලිද? උත්තර මතක තියාගන්න මේ තියෙන වටිනාකම් ටික. පැහැදිලි. එහෙනම් ඔන්න මතක තියාගන්න මේ ක්‍රමවේදය තුල ඉලක්කම් digits 16ක් මුණ ගැහෙනවා. digits 16ක් මුණ ගැහෙනවා. මේ 16 ස්ථානීය වශයෙන් සම්බන්ධීකරණයෙන් තමයි 16 පාදී සංඛ්‍යාව නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? right. අපි ගනිමු මොනවද මේ ස්ථානීය කියන්නේ. අපි ගනිමු මොනද? 2යි 5යි A 2යි අපි ගමු මෙන්න මේ වගේ සංඛ්‍යා. ඒක 16 පාදේ. දැන් මේ ස්ථානයේ කවුද? මෙයා එක ස්ථානයේ 16 බිඳුව. මෙයා 16 1. මෙයා 16 2. මෙයා 16 3. අන්න කාරණාව. පැහැදිලිද? පැහැදිලිද? හොඳට මතක තියාගන්න. 16 බිඳුව එක ස්ථානයේ 16 බිඳුව 1යි 16 1 16 ස්ථානයේ 16 ස්ථානයේ 16 දෙක කීයද 16 වරක් 16 256යි අමියා 256 ස්ථානයේ 16 තුන කීයද 16 තුන කීයද 16 තුන කියන එක 4092යි 1228යි 2048යි 4096 4096 ඒක මම කියලා දෙන්නම් 4096 ඒක අමාරු එකක් නෙමෙයි ඔන්න බලන්න 16 කියන්නේ 3 බලයෙන් යහන්නේ 16 කියන්නේ 2 බලය 4 4 3 කියන්නේ 2 බලය 12 නම් 2 බලය 12 කියන්නේ අපි දන්නවා 2 4 8 16 32 64 128 256 512 1024 දෙකේ 10ක් වෙනකොට 1024යි 1024 ඒව දෙකක් 2048යි 2048 ඒව දෙකක් 4096යි 4096 කියලා කිව්වේ මම ඒකයි හරි නේද එහෙනම් ස්ථානීය වශයෙන් මතක තියාගන්න 4096 වගේ ස්ථානයක් එතකොට පේනවද සංඛ්‍යාත්මක වටිනාකමේ විශාලත්වය සංඛ්‍යාත්මක වටිනාකමේ විශාලත්වය එතකොට මතක තියාගන්න මේ විශාල සංඛ්‍යාවක් ඉලක්කම් පේලි 3ක් එනවා නම් වටිනාකම බෙහෙවින් ලොකුයි ඉලක්කම් පේලි 2ක් ඉලක්කම් 3ක් වගේ එනකොට පවා ඉතා විශාල සංඛ්‍යාවක් පෙන්වුම් කරනවා දැන් අපි බලන්න හදන්නේ 10 පාදී සංඛ්‍යාවක් 16 පාදයට හරවන්නේ කොහොමද කියන එක මේ ක්‍රමවේදයේ එච්චරම සරල නැහැ ඔයගොල්ලෝ තේරුම් ගැනීම බෙහෙවින් වැදගත් වෙනවා නොතේරෙන්න තියෙන සම්භාවිතාව බෙහෙවින් වැඩි නිසා අවධානය තියාගෙන මහා ඕනකමකින් මේ කාර්යය කරගෙන යන්න ඕනේ අපි මෙතනදී බලමු දැන් 10 පාදී සංඛ්‍යාව 16 පාදයට හැරවීම පැහැදිලිද
මේ අවස්ථාවක් ගත්තොත් එහෙම මේ අවස්ථාවක් ගත්තොත් අර ඉස්සෙල්ලා වගේමයි 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හැරෙව්වේ. 8 පාදයට හැරෙව්වේ. ඒ 8 පාදයට හරවනකොට ආවනේ 8 පාදයේ සංඛ්‍යාවක උත්තරයක්. අපි කරේ මොකද්ද? 8න් බෙදුවා. 8න් බෙදුවා නෙමෙයි 8න් බෙදාගෙන ගියා. ඉතින් දැන් 16න් බෙදාගෙන යන්නේ. හැබැයි අපහසුතාවයකට ලක් වෙනවා 16 වරක් චක්‍රය ඕනේ. අපි සංඛ්‍යාවක් ගනිමු. අපි ගනිමු 556. මේ සංඛ්‍යාව කොහොමද 16 පාදයට හරවන්නේ කියලා බලමු. 16 වරක්. 16 වරක්. බලන්න 5ට 16 වරක් නෑ 55ට. 16යි 32යි 48යි. ඊළඟට එන්නේ 64නේ. එහෙනම් 16 වරක් 3යි 48ට. 48යි. 48යි. 55න් පස්සේ තව 7ක් ඉතිරි. 7ක් ඉතිරි. 7යි 6යි 76යි. 76යි. 16 වරක් 5 80යි. 16 වරක් 4 64යි. එහෙනම් 76ක් අපි ළඟ තියෙනවා නම් 16 වරක් 4යි එන්නේ. නේද? 76ක් අපි ළඟ තියෙනවා. හරි නේද? 16 වරක් 4 64යි. කීයක්ද ඉතිරි? 2යි 1ක් ඉතිරි. අන්න 12ක් ඉතිරි. 12ක් ඉතිරි. 12ක් ඉතිරි වෙනවා නම් 16ට වඩා අඩු සංඛ්‍යාවක් නේද? ඉලක්කමක් නේද? මේ අඩු ඉලක්කම ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි අපි 12 නම් කීයද ලියන්නේ? 12 නම් ලියන්නේ 100 අකුර. මේ 12 වටිනාකමකට ලියන්නේ 100 අකුර. ඉතිරි වෙන්නේ C. මතක තියාගන්න. ඒක කල්පනාවෙන් මේක බ්ලාස්ට් කර ගන්න ඕනේ. ඊළඟට අපි මේක බෙදනවා 16 චක්‍රයෙන්. 16 2ක් 32යි. තව දෙකක් ඉතිරි. 2යි. 16 වරක් මේ දෙකට නෑ. මේ දෙකේ ඉලක්කම ඉතිරි. එහෙනම් අන්න උත්තරය 2යි C 16. මෙන්න සංඛ්‍යාත්මක වටිනාකම. මම පැහැදිලිව කිව්වා මෙතන A B C D E F කියන ඉලක්කම් ඒවා අකුරු නෙවෙයි සංඛ්‍යාත්මක වටිනාකම් තියෙන ඉලක්කම්. ඉලක්කම් වල වටිනාකම් ගැන මෙතන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. A ට 10යි, B ට 11යි, C ට 12යි, D ට 13යි, E ට ගන්නේ අපි 14යි, F ට ගන්නේ අපි 15යි. දැන් මෙතන 12 කියලා ආපු නිසා තමයි C කියලා ආවේ. එහෙනම් 2යි C කියන එක තමයි මේ උත්තරය. 556 16 පාදයේ සංඛ්‍යාත්මක වටිනාකම. 16 පාදයේ සංඛ්‍යාත්මක කොහොමද අපි 10 පාදයට හරවන්නේ කියලා දැන් අපිට බලනවා. 2යි C. මෙයා 16 බිඳුව, මෙයා 16 1, මෙයා 16 2. 16 බිඳුව 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ වටිනාකම 1යි කියලා අපි කතා බහ කරලා සැලසුම් කරලා මුලින්ම කියලා දුන්නානේ දෙකේ පාදයේ සංඛ්‍යා කතා කරන්නේ. 16 බිඳුව 1යි එක් වරක් C. C කියන්නේ 12යි. අන්න ඒකට කරනකොට 12 ගන්න. දැන් තේරුණාද? එතනදි දාන්නේ 12. 16 16යි 16 වරක් 2 32යි. 16 වර්ගයේ 256යි. 256 වල දෙකක් 512යි. දැන් අපි එකතු කරනවා කීයද එන්නේ? 6යි. මෙතන එන්නේ 5යි. 556යි. අන්න 556යි. දැන් දැක්කද? එහෙනම් දැක්කද 10 පාදයේ සංඛ්‍යාවක් කොහොමද අපි 16 පාදයට හැරෙන්නේ කියලා? 16න් බෙදාගෙන ගියා. හොඳ අවබෝධයෙන් චක්‍රේ පාවිච්චි කරන්න ඕනේ. 16 වරක් චක්‍රේ. අර නේද? ඒක අපහසු නෑ. Tamanට calculations කැල් එකක් පාවිච්චි කරන්න නැතුව කරන එක තමයි වටිනාකම තියෙන්නේ. එහෙනම් කරලා සූදානම් වෙන්න. පැහැදිලි. ඊළඟට දැනගන්න 16න් බෙදලා ඉතිරි වෙන සංඛ්‍යා ටික ලියලා යට ඉඳන් උඩට ලිව්වහම අපට උත්තරේ ලැබෙනවා. ඒක 16 පාදයේ සංඛ්‍යාව. ඒ 16 පාදයේ සංඛ්‍යාව අරගෙන අපි ස්ථානීය සටහන් කරලා ලකුණු ප්‍රමාණාත්මක වටිනාකම් ඒකින් වැඩි කරලා අරගන්න එකතු කරාම අපට එනවා 10 පාදයට 16 පාදයේ වටික 10 පාදයේ සංඛ්‍යාවක් වශයෙන් නැවත හරවනවා. හරි බව තහවුරු කරගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මම ක්‍රමවේද සිද්ධි කීපයක් කිව්වා. 16 පාදයේ ඉලක්කම් මොනවද? 16 පාදයේ සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ කොහොමද? ස්ථානීය වටිනාකම් මොනවද? 10 පාදයේ සංඛ්‍යාවක් කොහොමද 16 පාදයට හරවන්නේ කොහොමද?
ඒ ලැබිච්ච උත්තරය කියන්නේ දාසේ පාදේ සංඛ්‍යාව කොහොමද 10 පාදයට හරවන්නේ? ආදී වශයෙන්. එහෙනම් ඕගොල්ලන්ට මම අභ්‍යාස තව දෙකක් තුනක් විතර මේ ස්ථානයේ ලකුණු කරනවා. ඕගොල්ලෝ කරගන්න ඕනේ 10 පාදේ සංඛ්‍යා 16 පාදයට හරවන්න ඕනේ. හැබැයි හරවලා තියෙන මේ කරුණු හරි වැරදි බලන්න. එක වතාවක් 10 16 පාදයට හරවලා ඉවර වෙලා ලැබෙන උත්තරය නැවත 10 පාදයට ඇවිල්ලා ඒ වටිනාකම් දෙක සමානද කියලා චෙක් කරන්න ඕනේ. හරිද? ඒතර මගදී වැරදිලා නම් අපිට වැරද්ද හරියටම අහු වෙනවා. හරි නේද? මේ අභ්‍යාස මේ ටික අපි දැස්ති කරගනිමු. මේ ටික ඔයගොල්ලෝ ගෙදරින් කරගන්න. මෙතන කියලා බැරි සටහන් කරන්න. 1 279 326 තුන්වෙනි එක 552 හතරවෙනි එක 618 පස්වෙනි එක 712 හරිද? නම් මේ සංඛ්‍යා ඕගොල්ලෝ 10 පාදයෙන් තියෙන්නේ 16 පාදයට හරවන්න ඕනේ. 16 පාදයෙන් ලැබෙන පිළිතුර නැවත හරවලා හරි වැරදි පරීක්ෂා කරන්න ඕනේ. හරි නේද? ඒතරේ ක්‍රමවේද දෙකම Tamanට භාවිතය පුරුදු වෙනවා පුරුදු. හරි නේද? අපි යනවා ඊළඟට. අඩු කිරීම බලන්න හදන්නේ. අඩු කිරීම බලන්න හදන්නේ. යන මාතෘකාව 16 පාදේ සංඛ්‍යා අඩු කිරීම. මම මේ ABCD ටික මකන්න නැතුව තියා ගන්නවා. ඒක හිතා වැදගත්. මොකද ඒ ටික අපිට නුහුරුයිනේ. සංඛ්‍යාත්මක වටිනාකම කීයද කියලා. ඕගොල්ලෝ උනත් විභාගෙකට ගියාම ඉස්සෙල්ලාම ABCDEF ලියලා සංඛ්‍යාත්මක වටිනාකම් ටික ලියලා පැත්තකින් තියලා තියාගන්න. ඒක එක ගයිඩ්ලයින් එකක් වශයෙන් තියාගන්න. හරි. එහෙනම් සංඛ්‍යා දෙකක් අඩු කිරීම 16 පාදේ සංඛ්‍යා අඩු කිරීම. අඩු කිරීමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. අංක 1 8යි 7යි 5යි 2 16 8යි 9යි 6යි B 3 බලමු මේ වගේ සංඛ්‍යා දෙකක් අඩු කරන්න. තේරුණාද? ඔන්න බලන්න. දෙකෙන් තුනක් අඩු කරන්න බෑ. අපි යනවා යාමති පේජියෙන් එකක් ගන්න. එකක් අරගෙන මෙහි එනකොට කීයක් දෙන්නේ? 16ක්. මේ පාදේ 16 පාදේනේ. 16 පාදයෙන් එන නිසා 16ක් එනවා. 16යි මේ දෙකයි 18යි. 18න් 3ක් ගියාම 15යි. 15යි. 15 ලියන්න බෑ. අන්න ඒ ෆකුර ලියන්නේ. දැක්කද කාරණාව? තේරුණාද එන විදිය? ඊට මතක තියාගන්න. ඊට මතක තියාගන්න එකයි එන විදිය. ඊළඟට ඉන්නේ මෙතන 4යි දැන් ඒකක් ගියානේ. 4න් B කියන්නේ 11ක්. 4න් 11ක් අඩු කරන්න බෑ. අපි යනවා මෙහෙන් එකක් ගන්න. 16ක් කියන්නේ 16යි 4යි 20යි. 20න් 11ක් ගියාම 9යි. දැක්කද? මෙතන දැන් 6යි. 6න් 6ක් ගියාම 0යි. මෙතන 8යි. 8න් 9ක් අඩු කරන්න බෑ. මෙහෙන් එකක් ගන්නවා 16යි. 16යි 8යි 24යි. 24න් 9ක් ගියාම කීයද? 24න් 9ක් ගියාම 15යි. 15යි කියන්නේ F. මෙතන 10ක් තිබුණේ. 10න් එකක් ගියා. එහෙනම් 9ක් ඉතිරි. 9න් 8ක් ගියාම 1යි. දැක්කද එක? අඩු කිරීම සරලනේ. වරදින්න පුළුවන්. වරදින්න පුළුවන්. ඒකේ අභ්‍යාස ටිකක් වැඩිපුර මම සටහන් කරනවා. මේ වැඩි අභ්‍යාස ප්‍රමාණය කරලා තමන්ගේ ඒ තියෙන දැනුම වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ හරස් කරලා ප්‍රශ්න තමන්ගෙන් විසඳලා හරි අහලා විසඳගෙන ඒක අවබෝධ කරගන්න ඕනේ. හරි නේද? අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. B 5යි 3යි A 2 9යි 5යි A 6යි 8 16 අඩු කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ
A 9යි 5යි B 6 8යි 5යි 9යි 7යි A. හතරවෙනි ප්‍රශ්නේ E 2යි 5යි 8යි C. A 5යි 3යි 6යි B. ප්‍රශ්න ටික ලියා කියා ගන්න. වීඩියෝ එකක් නිසා නවත්තලා ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. පැහැදිලි නේද? ලියන්න කියලා මම කාලයක් දෙන්නේ නැහැ. මම ඊළඟ ප්‍රශ්නට යනවා. තව ප්‍රශ්න දෙකක් ඔයගොල්ලන්ට බෝඩ් එකට දානවා. ඒ අඩු කිරීම කරන්න අත පුරු කරගන්න බෙහෙවින් වැදගත්. පස්වෙනි ප්‍රශ්නේ E 5යි 8යි 6යි A 2 16 C 2යි 8යි 9යි C 6 කඩු කරන්න. අවසාන අංකයට ගනිමු. C 8යි 9යි 5යි 7 A 8යි 6යි 3යි A. අඩු කරන්න. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න අදාළ කරුණු. එහෙනම් 16 පාදයේ සංඛ්‍යාවලත් අපි බොහෝ කරුණු අධ්‍යයනය කරා. ඩිජිට්ස් මොනවද කියලා හඳුනාගත්තා. ඒවා කොහොමද සංඛ්‍යා බවට නම්බර්ස් බවට පත් වෙන්නේ? ස්ථානීය පදනමින් ඒ ස්ථානීය පදනම් ටික අපි දැනගත්තා. ඊට පස්සේ සංඛ්‍යාවල 10 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයක හරවන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ 16 පාදයේ සංඛ්‍යාවෙන් උත්තරේ ලැබුණාම ඒක කොහොමද නැවත 10 පාදයට හැරෙන්නේ කියලා ඊට පස්සේ ඒවා හරි වැරදි තීරණය කරා. අභ්‍යාස ටිකක් කරා. ඊට පස්සේ අපි අඩු කිරීම සාකච්ඡා කරා. අඩු කිරීම ටිකක් සංකීර්ණ වෙන බව තේරුම් ගත්තා. මම වැඩි අභ්‍යාස ප්‍රමාණයක් බෝඩ් එකේ දාලා තියෙනවා. ලියලා සැලසුම් කරගන්න. අපි එකතු කිරීම බලමු ඊළඟට. එකතු කිරීම බලමු ඊළඟට. එතකොට අපිට නම්බර් සිස්ටම් මේ වීඩියෝ එක අවසන් කරන්න පුළුවන්. තවත් පොඩි කොටසක් මම විශේෂිතව මීට අමතරව එකතු කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකටම කෙලවරට. ඒ තමයි සංඛ්‍යාපාද කලවම් කරලා සංඛ්‍යාවක් එකතු කරන්නේ කොහොමද කියන්නේ. අපි ඒක බලමු මේ වැඩේ ඉවර කරලා ඉන්න. ලියන මාතෘකාව 16 පාදයේ සංඛ්‍යා එකතු කිරීම. දැන් එතනදී දැනගන්න A B C D E F කියන ඒවා මේ වටිනාකම් Taman ළඟ ඊතරම කොහේ හරි ලියලා තියන්න ඕනේ. නැත්තම් අමතක වෙනවට වඩා වරදිනවා. එහෙම ලියලා තියාගන්න කාටවත් ප්‍රශ්නයක් නැහැ. හරි අපි එකතු කිරීමක් බලමු. එකතු කරන්නේ කොහොමද? එකතු කරන්නේ A B 5යි 6යි 7 16 පාදයේ 4යි 7යි B 5යි A 16 පාදයේ 9යි 8යි 6යි 4යි 6 16 පාදයේ සංඛ්‍යා තුනක් අපි එකතු කරලා බලමු. මේ ක්‍රමවේදයේ ටිකක් සංකීර්ණයි. හතර මතක තියාගන්න ක්‍රමවේදයේ සංකීර්ණයි. ඒ සංකීර්ණත්වයේ තේරුම් කරගන්න ඕන නිසා අවබෝධ කරගන්න එන විදිය බලන්න. දැන් බලන්න 7යි. මේ පේළිය එකතු කරන්න 7යි 6යි 13යි. ඒ කියන්නේ 10යි. දැන් 13යි 10යි 23යි. 23 ඇතුලේ 16 ගොඩවල් එකයි තියෙන්නේ. 16යි තව ඉතිරි 7යි. අන්න 7යි ඉතිරි 1යි. දැක්කද ලියපු විදිය? දැක්කද ලියපු විදිය? මේ 6යි 1යි 7යි 7යි 5යි 12යි 12යි 4යි 16යි. 16 ඇතුලේ 16 ගොඩවල් එකයි ඉතිරි නේ. එහෙනම් බිඳුවයි ඉතිරි එකයි. තේරුණාද?
5යි 1යි 6යි 6යි 12යි 12යි B කියන්නේ 11යි කීයද 12යි 11යි 23යි 23 ඇතුලේ තියෙන්නේ 7යි ඉතිරි 1යි මෙතන තියෙනවා ලකුණු කරලා කටු වැඩේ දැන් බලන්න 1යි B කියන්නේ 11යි 11යි 1යි 12යි 12යි 7යි 19යි 19යි 8යි කියන්නේ 27යි 27 ඇතුලේ 16 ගොඩවල් එකක් තියෙනවා තව ඉතිරි කීයද 11ක් ඉතිරි 11යි කියන්නේ B අන්න B එනවා එකක් යාබද දෙවියට යනවා 9යි 1යි 10යි 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 20යි 24යි 24 ඇතුලේ 16 ගොඩවල් එකයි ඉතිරි 8යි 8යි ඉතිරි 1යි දැන් මම අහන්නේ නෑ තේරුණාද කියලා මොකද හේතුව නොතේරෙන්න තියෙන සම්භාවිතාව බොහොම වැඩි තේරුම් ගත යුතුයි ඕනකමෙන් ආදරෙන් මහ වගකීමකින් වැඩ කරලා මේක තේරුම් ගත යුතුයි පුතේ සංකීර්ණයි චුට්ටක් නමුත් තේරුම් ගන්න බැරි නේ බලන්න මම නැවත වතාවක් කියනවා 7යි 13යි 13යි ඒ කියන්නේ 10යි 10ත් එක්ක ආවම 23යි 23 ඇතුලේ 16 ගොඩවල් එකයි තියෙන්නේ තව 7ක් ඉතිරි 7යි ඉතිරි 1යි යාගට පිළිගන්නේ 6යි 1යි 7යි 7යි 5යි 12යි 12යි 4යි 16යි 16 ඇතුලේ 16 ගොඩවල් එකයි බිඳුවයි ඉතිරි 1යි මේ ආදී වශයෙන් එකතු කරන්න A B C D E F ආවොතින් ඒවට සංඛ්‍යාත්මක වටිනාකම් දාන්න වැඩි ප්‍රමාණයක් එහෙම ඉතිරි වුණොත් එහෙම 11 ඉතිරි වෙච්චුනාම අපි දැන් මේ කවුද B දාන්න පැහැදිලිද මේක තේරුම් කරගන්න එක වතාවක් තනියම කරන්න දෙවෙනි වතාවට තනියම කරන්න আদি වශයෙන් වැඩ කරගෙන යන්න මම අභ්‍යාස 4ක් 5ක් විතර දානවා බෝඩ් එක මකමක දානවා ඔයගොල්ලෝ අභ්‍යාසය ලියා ගන්න වීඩියෝ එකක් නිසා ඉස්සරහට ගිහිල්ලා ඒ මකන ගණන් ටික නැවත ලකුණු කරගන්න දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 2 7යි 6යි A B 5 5යි 8යි 6යි A C එහෙදිද තුන්වෙනි එක A C 2යි 6යි 8 B 3යි 5යි 4යි C 16 එහෙදිද අපි තව ගානක් ලියමු හතරවෙනි ගාන වශයෙන් 5යි 8යි A B 3 6යි 6යි 5යි C E 16 ඒක කරා දැන් මෙච්චර වෙලා ලිව්වේ මං සංඛ්‍යා පේලි දෙකක සංඛ්‍යා මම එකතු කරේ සංඛ්‍යා පේලි තුනක එකක් ඔයගොල්ලෝ සංඛ්‍යා පේලි තුනක ගණන් දෙකකුත් බෝඩ් එකට නැවත දාන්න පස්වෙනි ගාන A B 5යි 2යි 1 C 3යි 8යි 9යි 5 A 6යි 7යි 5යි 4 අවසාන අංකය ඔය ඇති 5යි 8යි 3යි C 6 A 8යි 5යි 3යි B තව එකක් ලියමු අපි B 5යි E 2යි A එකතු කරා එනවන 16 පාදයේ සංඛ්‍යාවල එකතු කිරීමත් අපි කතා කරාම ඒ පාඩම් කොටස එතනින් නිමා වෙනවා හැබැයි මම තව චූටි අභ්‍යාසයක් කරනවා මම ඒක මුලින්ම පොරොන්දු වුණා ඒ තමයි සංඛ්‍යාපාද කලවම් කරලා ඕගොල්ලෝ කොහොමද සංඛ්‍යාවක් එකතු කරන්නේ කියලා. අපි පොඩි සංඛ්‍යාවක් කරන් බලමු. මේක එක විදි තියෙනවා. ඒ විෂය ධාරාවන් ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. ගණිතයේ විෂය ධාරාව ඉගෙන ගත්ත දරුවෝ, විද්‍යා විෂය ධාරාවන්, මානසික විෂය ධාරාවන් ඉගෙන ගත්ත දරුවන්ට
පරිගණක සම්බන්ධ ආශ්‍රිත අධ්‍යයන කරපු දරුවන්ට මේ ක්‍රමවේදය ලේසි. ඒගොල්ලොන්ට ඊට වඩා ක්‍රමවේද තේරෙනවා. නමුත් මම ඊට වඩා අඩු දැනුමක් සහිත කෙනෙක් පදනම් කරගෙන තමයි මේ ක්‍රමය කියලා දෙන්නේ. මේ ක්‍රමයටම හදන්න ඕන කෙනෙකුටත් මේ ක්‍රමයෙන් ගන්න හදන්න පුළුවන්. හැබැයි දැනුම තියෙන අයට වෙනත් ක්‍රමවේද ඕන තරම් තියෙනවා. එහෙනම් අපි සංඛ්‍යාවක් බලමු. මෙන්න මේ වගේ සංඛ්‍යාවක් කොහොමද එකතු කරන්නේ කියලා. මොඩෙල් මකලා ඉමු. හරි. අපි ගනිමු A5 16 පාදේ 7යි 2යි 8 8 පාදේ හරිද 1යි බිංදුවයි 1යි 1 දෙකේ පාදේ මේ සංඛ්‍යා දෙක එකතු කරනවා මේක එකතු කරන්න පුළුවන් පහසුම විදිය තමයි ඔන්න බලන්න මම කියලා දෙන්න. මෙයාව හරවන්න 10 පාදයට. ඒක අපි කියලා දීලා තියෙනවා. මෙයාව හරවන්න 10 පාදයට. මෙයාව හරවන්න 10 පාදයට. 10 පාදේ සංඛ්‍යා තුනක් තියෙන පස්සේ ඒවා එකතු කරා. බොහොමත්ම සරලයි නේද? ක්‍රමවේදය ලියා ගන්න මම දැන් ගාන හදන්නේ. මේවා එම සංඛ්‍යා පාදයෙන් තියාගෙන එකතු කරන්න යන්න එපා. පොදු සංඛ්‍යා පාදයකට හරව ගන්න. ඒක ඉතාම පහසුයි. මේ ක්‍රමවේදයට උඩ අපි කියලා දීලා තියෙන්නේ ඇයි? 16 පාදේ සංඛ්‍යා 10 පාදයකට හරවන විදිය කියලා දුන්නනේ. මම හදනවා මේක මකනවා අපි එහෙනම් එකින් එක 10 පාදයකට හරවනවා. බලාගන්න. A5 16 බිංදුව 16 1 16 බිංදුව 1යි වරක් 5 5යි 16 1 16යි 16 වරක් 10 160යි මේ කියන්නේ 160. අපි සංඛ්‍යාව ගමු 7යි 2යි 6 8 පාදයට මෙයා 8 බිංදුව මෙයා 8 1 මෙයා 8 2 8 බිංදුව 1යි 1 වරක් 6 6යි 8 1 8යි 8 වරක් 2 16යි 8 2 64යි 64 ඒවා 7ක් පැහැදිලිද 4ක් 4 28න් 8 ඉතිරි 2යි 42යි 2යි 44යි නෑ වැඩක් 42 ඕ 448යි 12යි 8යි 20 බිංදුව ඉතිරි 2යි 5යි 2යි 7යි 4යි මෙයා 470 මෙයාම බලමු අපි 1යි 1යි බිංදුවයි 1යි 1 මෙයා 8 කියලා දාමු දෙකේ පාදේ කොහොමද එන්නේ එතකොට දෙකේ පාදේ ගන්න දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ බිංදුව 1යි එක් වරක් 1 1යි දෙකේ 1 2යි දෙවරක් 1 2යි දෙකේ 2 4යි 4 වරක් බිංදුව එන්නේ නේ දෙකේ 3 8යි 8 වරක් 1 8යි දෙකේ 4 16යි 16 වරක් 1 16යි එයා කවුද 2යි 2යි 10යි 17න් 7 ඉතිරි 1යි 2යි 27යි එහෙනම් දැන් සංඛ්‍යා ටික එකතු කරන්න කවුද සංඛ්‍යා 470යි 165යි මෙයාට එන්නේ 27යි එකතු කරන්න 12න් 2 ඉතිරි 1යි 13යි 13යි 2යි 15යි 1යි 16න් 6 ඉතිරි 1යි 5යි 1යි 6යි ඊළඟට අපිට තියෙන්නේ මේ සංඛ්‍යා තුන එකතු කරගන්න මම ලොකු සංඛ්‍යාව විතර ලියන්නම් 470යි 165යි මෙතන එන්නේ 27යි මෙම එකතු කරමු අපි කීයද 7යි 5යි 12න් 2 ඉතිරි 1යි 7යි 6යි 13යි 14යි 14යි 2යි 16න් 6 ඉතිරි 1යි 5යි 6යි 665යි 665යි ඒක 10 පාදයෙන් තියෙන පාදේ ලියන්න ඕනේ නමුත් ඒක හදන්න කියන්නේ 8 පාදයක එහෙනම් 8 පාදේ නම් මේ 665 අපි 8 පාදයට හරවන්න ඕනේ 8 පාදයට හරවමු 8න් බෙදාගෙන යනවා 8 වරක් 8 64යි ඉතිරි 2යි 25යි කියන්නේ 8 වරක් 3 24යි ඉතිරි 1යි නේද 8 වරක් ගත්තොත් 1යි බිංදුවයි මේ 3 ඉතිරි 8 වරක් නෑ මේ 2 ඉතිරි නේද 8 වරක් 1යි 2ක් ඉතිරි 8 වරක් නෑ මේක ඉතිරි නම් උත්තරේ එන්නේ කොහමද
1 2 3 1 පැහැදිලිද? එකාටේ පාදේ. එහෙනම් උතනින් ඒ කොටස නිමා වෙනවා. පැහැදිලිද? ඒ කොටස නිමා වෙනවා. right. එහෙනම් මේ ඉවර වෙන්නේ පුතේ ඔයගොල්ලෝගේ නම්බර් සිස්ටම් පාඩමට අදාළ වීඩියෝ එක. පැහැදිලි නේද? මේ ලබා දීපු උපදෙස් ලබා දීපු අභ්‍යාස සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරලා සම්පූර්ණයෙන් ඒවා හොඳට ප්‍රැක්ටිස් වෙන්න. නැවත විභාගයකදී ඔයගොල්ලෝ මේවා හොඳට සූදානම් කරවනවා. හරි නේද? right. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත මුණ ගැහෙනකම් ඔයගොල්ලන්ට අයිබෝවන්.